විසින් මෙසේ අසන ලදී. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් චරිතාපදානය. අහිංසක තම මව ඝාතනය කිරීමේ ආනන්තරීය පාපකර්මය කරගතහොත් මේ ජීවිතයේ නිවන් දකින්නට තියෙන වාසනාව නැති වී යනවා. ඔහුගේ මේ ඝාතන චේතනාවන් මොහොතකින් ප්‍රහාණය කරගන්නට තරම් තේජසක් ඔහු සතුයි. ඔහු තවමත් ප්‍රමාද නැහැ. 80 මහා ශ්‍රාවකයෙකු වීමට කල්ප ගණනක් පෙරම් පුරාගෙන එන ගමනක්. අහිංසක කෙරෙහි අනුකම්පාවෙන් මහා වනයට වැඩිය යුතුයි. මම මිනිසුන් මරා ඇඟිලි 999ක් එකතු කරගෙන අවසానයි. දැන් ඉතින් මට අඩු එක ඇඟිල්ලක් විතරයි. මම ඇඟිලි 1000 සම්පූර්ණ කරගෙන ආචාර්යතුමාට ගුරු පඬුරු දෙනවා. පුදුමයි. ශ්‍රමණයෙක් මොකද මෙතන තනියම ඉන්නේ? මං මෙහෙ ඉන්න බව දන්නේ නැතුවද? පුදුමයක්. මේ ශ්‍රමණය ශාන්ත ගමනින් යනවා. කොච්චර ශක්තිය යොදලා තිව්වත් ඇයි මට ලං වෙන්න බැරි? ඔහොම නවතින්න ශ්‍රමණය. ඔහොම නවතින්නයි මං කිව්වේ. මම නැවතිලා ඉන්නේ. නමුත් අහිංසක ඔබ නැවතිලා නැහැ. මම නං අහලා තියෙන්නේ ශ්‍රමණවරු සත්‍ය මත ජීවත් වෙනවා කියලා. බොරු කියන්නේ නැහැ කියලා. ඔබ ඇවිදින ගමන් නැවතුණා කියනවා. නැවතිලා ඉන්න මට ඔබ නවතින්න කියනවා. මොකද්ද මේ කතාවේ තේරුම ශ්‍රමණය? අහිංසක මම නැවතිලා ඉන්නේ. මම සියලු සත්වයන් කෙරෙහි දඬු මුකුරු අත්හැරලා ඉන්නේ. කාය සුචරිතයෙන් යුතුව දයාවෙන් වාසය කරන්නේ. නමුත් ඔබ ලේ තැවරුණු අත් ඇතිව දඬුමුකුරු ඔසවාගෙන හිංසා කිරීමට ලැජ්ජා නැතුව සතුන් කෙරෙහි දයානුකම්පාවෙන් තොරව කාය දුෂ්චරිතයෙන් වාසය කරන්නේ. ඒ නිසා අහිංසක ඔබ නැවතිලා නැහැ. මහා මුනින්ද්‍රයන් වහන්සේ, ඔබ මේ වනාන්තරයට වැඩම කළේ මා කෙරේ අනුකම්පාවෙන් බව මම දන්නවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මාහට දේශනා කළ මැනව. අහිංසක මේ සංස්කාරයෝ සංකතයි. හට ගැනීමක් වෙනස්වීමක් වෙනසයාමක් තිබෙනවා. යම් කෙනෙක් අප්‍රමාදීව මේ උතුම් නිවන් මගේ හැසිරෙමින් සෝතාපන්න ඵලය සාක්ෂාත් කළහොත් දුගතියේ ඉපදීමට සිදුවන සියලු කර්ම ක්ෂය වී යනවා. යමෙක් නිවන් මඟ සම්පූර්ණ කොට මේ ජීවිතයේදීම මුළුමනින්ම උතුම් වූ අරහත් ඵලයට පත්වුවහොත් විඳවන්නට තිබෙන යම් විපාකයන් නැද්ද? ඒ සියලු විපාක මේ ජීවිතේම විඳවා ඉතිරි නැතිව අවසන් වනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස,
මා ඔබ වහන්සේ සරණ යනවා. මා හටද මේ බුද්ධ ශාසනයේ පැවිදිවීම සඳහා උතුම් පැවිදි උපසම්පදාව ලබා දෙන සේක්වා. එසේ නම් මා විසින් නොබාට මේ උතුම් සසුනේ පැවිදි උපසම්පදාව සඳහා අවසරය ලබා දෙනවා. මගේ මේ බ්‍රහ්ම ජීවිතය නිත්‍යයි, ස්ථීරයි, සදාකාලිකයි. මේ ජීවිතය තමයි පරිපූර්ණ. මේ ජීවිතය චුත නොවන ස්වභාවයකින් යුක්ත එකක්. නොඉපදෙන නොදිරන චුත නොවන ස්ථීර ජීවිතයක්. බක බ්‍රහ්මයා දැඩි මානය නිසා මිත්‍යා දෘෂ්ටියක බැසගෙන ධර්මය අවබෝධ කිරීමට පිනක් තිබෙනවා. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් මා එහි දැන් වැඩිය යුතුයි. ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේව ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ වහන්සේ මාගේ මේ විමානයට වැඩම කිරීම මට මහත් වූ ආනන්දයක් ගෙන දෙනවා. ස්වාමීනි, මේ ලෝකේ නිත්‍යයි, ස්ථිරයි. බක බ්‍රහ්මය, මේ ලෝකයේ කිසි දෙයක් නිත්‍ය හෝ ස්ථිර නැහැ. මම නං ඒ කොහෙත්ම විශ්වාස කරන්නේ. අනිත් එක ඒක වෙන්න පුළුවන් දෙයක්ද? මම තමයි මේ සියල්ලම මැඩලන එකම කෙනා. මාගේ ආනුභාවයෙන් මේ සක්වල අතඹුලක්සේගෙන මට කැමති ආකාරයෙන් මා වසඟයේ පවත්වා ගන්න පුළුවන්. ලෝකයේ අධිපති මමයි. ලෝකයේ තම වසඟයට ගත් පුද්ගලයා මමයි. හටගත් හට නොගත් සත්වයාගේ දෙවියා මමයි. මේ සක්වල සියලු දෑ තම වසඟයට ගන්න පුළුවන් එකම කෙනා මමයි. මාහට ඉහලින් වෙනත් කිසිම සත්වයෙක් නැහැ. බක බ්‍රහ්මය, ඔබ අවිද්‍යාවට හසු වෙලා ඔබ අවිද්‍යාව තුළ ඉඳගෙනම අනිත්‍ය වූ දෙයක්මයි ඔබ නිත්‍යයි කියා පවසා සිටින්නේ. අස්තිර වූ දෙයකුයි ඔබ ස්ථිරයි කියා සිටින්නේ. එය එසේ විය නොහැකි. ඔබගේ අදහසේ තථාගතයන් වහන්සේගේ අවබෝධයේ සැසඳිය නොහැකි වූ වෙනස්කමක් තිබෙනවා. අනන්ත වූ බලයෙන්ද යුක්තයි. හොඳයි. එහෙනම් මා තුළ වූ අසාමාන්‍ය බලය මා දැන් ඔබට පෙන්වන්නම්. බක බ්‍රහ්මය, ලෝකයේ සියලුම දේවල් අනිත්‍යයි. බක බ්‍රහ්මය, ලෝකයේ කිසිම දෙයක් තමුන්ට කැමති පරිදි පවත්වන්නට බෑ. බක බ්‍රහ්මය, ලෝකයේ කිසි දෙයක් ස්ථිර නැහැ. ඉපදෙන සෑම සත්වයකුම ජරා මරණ උරුම කරගෙනයි ඉන්නේ.
ලෝකය සදාකාලිකයි කියන්නේ මිත්‍යා දෘෂ්ටියක්. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ කිසිම දෘෂ්ටියකට නොඇලී සම්මා දෘෂ්ටියෙන් යුතුව වාසය කරනවා. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ මහා ඉර්දි බලයෙන් සමන්විත බව පේනවා. නමුත් මේ ලෝකයේ මා අතඹුලක්සේ දකිනවා. මට නොපෙනී කිසිවෙකුටත් සැඟවෙන්න බැහැ. මම තමයි මේ ලෝකයේ තියෙන සියලුම බලය පාලනය කරන්නේ. හොඳයි එහෙනම් මම පරාජය පිළිගන්නවා. මම මුළු සක්වල පුරාම හොයන්න උත්සාහ කළා. නමුත් ඔබ වහන්සේ මාගේ ග්‍රහණයට හසු වුණේ නැහැ. බක බ්‍රහ්මය, තථාගතයන් වහන්සේ මේ සක්වලෙහි සැඟවී සිටින්න උත්සාහ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කිසිවෙකුගේ ග්‍රහණයට හසු නොවී නිදහස් වූ කෙනෙක්. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේ මාගේ මතවාදයන් සුණු විසුණු කර දැමුවේ සද්දන්ත හස්තිරාජයෙක් වගේ. ඔබ වහන්සේට නමස්කාර වේවා. බක බ්‍රහ්මය, අවබෝධ කරගන්නවා යන අදහසින් ධර්මය අසන්න. ඔබ අවිද්‍යාව තුල සිට අනිත්‍ය වූ දෙයක් නිත්‍ය වශයෙන් ගත්තා. සදාකාලික නොවන දෙයක් සදාකාලිකයයි කියාගත්තා. අස්තිර වූ දෙයක් මම මගේ ආත්මයයි කියාගත්තා. නමුත් මේ කිසිම දෙයක් තුළ ස්ථිර වූ දෙයක් නැහැ. ඒ නිසා මෙසේ නුවණින් විමසන්න. මම කර්මය දායාද කරගෙන, කර්මය ඥාතියා කරගෙන, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන, කර්මය පිළිසරණ කරගෙනයි ඉන්නේ. මම කර්මයෙන් නිදහස් වෙලා නැහැ. මම වපුරන්නේ යම් දෙයක්ද මම නෙලන්නේ එයයි. කර්මය යනු චේතනාවයි. මාහට අවසරයි භාග්‍යවතුන් වහන්ස. ඔබ වහන්සේ මහත් වූ කායික දුක් වේදනාවකින් යුක්තව වැඩ සිටින බව පේනවා.
නමුත් ඔබවහන්සේ ඒ වේදනාවන් ඉවසාවදාරනවා. ස්වාමීනි ඔබවහන්සේ මෙසේ සිටින විට මගේ කාත් හිරවෙනවා වගේ මට තේරෙන්නේ. එවිට මට මේ ධර්මයත් සීකරගන්න අසීරය ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ මේ භික්‍ෂු සංඝයා අමතන්නේ නැතිව පිරිනිවන් පාන්නේ නැති බවයි මේ භික්‍ෂූන්ගේ අදහස. එම නිසා ශ්‍රාවක සංඝයා අමතා ධර්මදේශනා කරාවියයි මට බලාපොරොත්තුවක් තිබෙනවා. ආනන්ද භික්‍ෂු සංඝයා තවදුරටත් කුමන දෙයක්ද මගෙන් බලාපොරොත්තු වන්නේ. තථාගතයන් වහන්සේ විසින් ගුරුමුෂ්ටි රහිතවයි මේ ධර්මය දේශනා කර තිබෙන්නේ. තථාගතයන් වහන්සේ භික්‍ෂු සංඝයා පරිහරණය කරනවා කියා හෝ සංඝයා මා වෙනුවෙන් සිටිය යුතුයි කියා හෝ කිසිම ආකාරයකින් මා බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා ආනන්ද තමා තමාට දූපතක් කරගන්න. ධර්මය සරණ කරගන්න. සතර සතිපට්ඨානය නම් වූ පියවුරුමෙහි වාසය කරන්න. ආනන්ද විශාලා මහනුවර රමණීයයි චාපාල චේතියත් රමණීයයි. යම් කෙනෙක් සතර එර්දිපාද මනාව ප්‍රගුණ කර ඇත්නම් ඔහු කැමතිනම් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කාලයක් ජීවත් විය හැකි. තථාගතයන් වහන්සේ එර්දිපාදයන් මනාව ප්‍රගුණ කරලා ශ්‍රමණ ගෞතමයන් පවසනවා උන්වහන්සේට ආයුෂ කල්පයක් වුණත් වැඩ සිටින්ට පුළුවන් කියලා. මේ වෙලාවේ මං ආනන්දගේ සිත වසා නොගත්තොත් තව ආයුෂ කල්පයක් වැඩ සිටින්ට කියා ආනන්ද උන්වහන්සේට ආරාධනා කරයි. එහෙම වුණොත් තව බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරගනී. ආනන්ද ශ්‍රමණ ගෞතමයන්ට ආරාධනා කරන්න කලින් ඔහුගේ සිත වසාගත යුතුයි. ශ්‍රමණ ගෞතමයන් දැන් මොනවා දේශනා කරත් ප්‍රශ්නයක් නෑ. මං ආනන්දගේ සිත දැන් හොඳින් වසාගෙනයි සිටින්නේ. ආනන්ද දැන් භාවනා කරමින් සමාධිසුවයෙන් වාසය කරන්න. ශ්‍රමණ ගෞතමයනි මට මතකයි ඔබ දේශනා කර තිබෙනවා. මාගේ සිව්වනක් පිරිස මේ ධර්මය තුළ වියක්ත විනීත විශාරද බහුශ්‍රෘත ඒ වගේම ධර්මදර වනතුරු ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් යුක්ත වනතුරු වන්නා වූ වැරදි මතවාදයන් කරුණු සහිතව විග්‍රහ කොට බැහැර කිරීමට දක්ෂ වනතුරු මේ බුද්ධ ශාසනය හොඳින් ස්ථාවරව දෙවි මිනිසුන් අතර ප්‍රකට වනතුරු ඔබ පිරිනිවන් පාන්නේ නැහැ කියා. නමුත් මේ බුද්ධ ශාසනය දැන් දෙවි මිනිසුන් අතර ප්‍රකට නිසා ඔබ වහන්සේ පිරිනිවන් පානසේක්වා. පවිටුමාරය තථාගතයන් වහන්සේ ගැන ඔබ අමුතුවෙන් කලබල විය යුතු නැහැ. අදින් මාස 3ක් ගෙවුණු තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. හොඳයි
එහෙනම් එසේ කරනු මම බලාගෙන ඉන්නේ. භාග්‍යවතුන් වහන්ස මහපොළොව කම්පාවී බිහිසුණු හඬ ඇසි අකල් වෙස්සක් වැටුණා. ආනන්ද මහපොළොව කම්පාවීමට හේතුන් 8ක් තිබෙනවා. පළමු හේතුව වාතය සහ ජලය කම්පාවන විට. දෙවැන්න එර්දිමත් වූ ශ්‍රමණයන්ගේ බලයෙන්. තුන්වැන්න බෝසතුන් මව්කුස පිළිසිඳ ගන්නා විට. සිව්වැන්න මව්කුසින් බිහිවන විට. පස්වැන්න සම්මා සම්බුද්ධත්වයේදී. හයවැන්න දහම් සක ප්‍රවර්තනයේදී. හත්වැන්න තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින විට. අටවැන්න පරිනිර්වාණයේදී. තථාගතයන් ආයු සංස්කාරය අත්හැර දැමුවා. තව 3 මසක් කැවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ නිසයි මහ පොළොව කම්පාවට පත් වුණේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස බොහෝ දෙනාගේ යහපත පිණිස ආයු කල්පයක් වැඩහිඳින සේක්වා. දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බොහෝ කාලයක් වැඩහිඳින සේක්වා. ඔබ වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියොත් ලෝකයේ බොහෝ දෙව් මිනිසුන්ට ඒකාන්තයෙන්ම මේ දුක්ඛිත සසරින් අත්මිදින් අවස්ථාව උදාවේවි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාව යොමු කරන සේක්වා. දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ආයු කල්පයක් වැඩහිඳින සේක්වා. ආනන්ද දැන් ආරාධනා කරන්නට සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්ස මම අසා තිබෙනවා යමෙක් සතර ඉරදිපාද වඩල නම් කැමතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වුණත් ඉන්න පුළුවන් කියලා. එනිසා භාග්‍යවතුන් වහන්ස ලොවට අනුකම්පා පිණිස බොහෝ කාලයක් වැඩ සිටින සේක්වා. ආනන්ද වැරැද්ද වුණේ ඔබටමයි. තථාගතයන් වහන්සේ 16 තැනකදී පැවසුවා එර්දිපාද මනාව වැඩූ යමෙකුට කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටිය හැකි බව. එලෙස පෙන්වා දෙද්දීත් ඔබට වැටහුණේ නැහැ. මේ චාපාල චෛත්‍ය අසලදී ආයු සංස්කාර අත්හැරීමට පෙරත් තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා. එයත් ඔබට වැටහුණේ නැහැ. ඉන් එක් අවස්ථාවකදී හෝ ඔබ මට ආරාධනා කළා නම් පළමු සහ දෙවැනි අවස්ථාවේදී තථාගතයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් තුන්වැනි අවස්ථාවේදී තථාගතයන් වහන්සේ එය පිළිගන්නවා. ආනන්ද දැන් ආයු සංස්කාරය අත්හැරියා. යමක් කියයිද එයම කරන නිසයි තථාගතයන් වහන්සේ ලෙස හඳුන්වන්නේ. සියලු ප්‍රියමනාප දේවල් අත්හරින්නට සිදුවෙනවා. සියලු දේ අනිත්‍යයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම භික්ෂූන්ට දැනුම් දෙන්න.
පින්වත් චුන්ද නුවණැති ශ්‍රාවකයා විසින් නිකෙලෙස් මුනිවරුන් ගැන පැහැදීම ඉතා වැදගත්. සීලය තුළින් කය වචනය සංවර කළ යුතුයි. සමාධිමත් සිතක් ඇති තැනැත්තා ලෝකයේ ඇති යථා ස්වභාවය නිවැරදි ලෙස අවබෝධ කරගන්නවා. භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ මාගේ අඹවනේ වැඩ සිටිනවා කියා මට දැනගන්න ලැබුණා. ඒ නිසයි මම දහම් අසන්නට ආවේ. අද පටන් මම භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. ඔබවහන්සේ මාහට අනුකම්පා කරන සේක්වා. දානය සඳහා හෙටදිනේ මාගේ නිවසට මහා සංඝරත්නය සමඟ වැඩම කරන සේක්වා. මේ සූකර මධ්‍යවය ඉතාමත් ප්‍රනීත ලෙස පිළියෙල කළා. ඔබ වහන්සේ එය පිළිගන්නා සේක්වා. චුන්ද ඉතිරි වූ මේ සූකර මධ්‍යවය තථාගතයන් වහන්සේට හැර වෙනත් කෙනෙකුට වළඳන්න බෑ. ඒ නිසා මෙය නිල් තනකොළ නොමැති තැනකට ගොස් තමන්න. සතුන් නැති ජලයේ හෝ පාකර හරින්න. පිළියෙල කර ඇති වෙනත් දානයන් භික්ෂු සංඝයා උදෙසා දැන් පූජා කරන්න. එසේ භාග්‍යවතුන් වහන්ස. ආනන්ද තථාගතයන් වහන්සේට වැළඳී ඇති ලෝහිත පක්ඛන්දිකා රෝගයේ අඩුවීමක් නැහැ. ඒ නිසා අපි කුසිනාරාවට වැඩම කරමු. පරිනිර්වාණයට කාලය ළඟා වෙනවා. ආනන්ද මේ සංගල සිවුර 4ට නමලා ආසනයක් පනවන්න. මට කලන්තෙ වගේ පැන් ටිකක් ගේන්න. භාග්‍යවතුන් වහන්ස කරත්ත 500ක් ගිහින් වතුර මඩ වෙලා ඒ පැන් ඔබ වහන්සේට වළඳන්න බෑ. කකුත්තානදී තියෙන මේ ළඟමයි. එතන වතුර බොහොම අගෙයි. පැන් පහසු වීමට හොඳ තොටකුත් තිබෙනවා. එතනට වැඩම කොට සිසිල් පැන් වළඳා පැන් පහසු වී විවේක ගන්නටත් පුළුවන් ස්වාමීනි. මම මේ වතුර මඩ වෙලා කියද්දිත් භාග්‍යවතුන් වහන්සේ 3 වරක්ම මට පැන් ගෙන්නයි වදාලා. මේ නදිය මඩ වෙලා කරත්ත ගිය නිසා වතුර හොඳටම කැළඹිලා. භාග්‍යවතුන් වහන්සේ මේ මඩ වතුර වළඳන්නේ කොහොමද? නමුත් පැන් ටිකක් ගෙන යා යුතුමයි. අසිරියක් බුද්ධානුභාවයෙන් මේ මඩවතුර පිරිසිදු වුණා.